මූලස්නයෙන් සහ විද්වත් සභාවෙන් අවසරයි. මම පාම් ඔයිල් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා පොඩ්ඩක් පෙන්වන්න කැමතියි. මේ හුඟක් දෙනෙක් මේ පාම් ඔයිල් ගහ ගැන මම හිතන්නේ හුඟක් දෙනෙක් දන්නේ නැහැ. මොකද දැකලා නැහැ. මේ විදිහට තමයි පාම් ඔයිල් වගාවක් තියෙන්නේ. මේ පාම් ඔයිල් වගාවේ ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන එකක් තමයි මේක අප්‍රිකාවෙන් මූලික වශයෙන් අප්‍රිකාවේ බිහි වූ ශාකයක්. ඒවා වැඩි දියුණු කළා දැන් වැඩි තෙල් ප්‍රමාණයක් ලබා ගන්න විදිහ තමයි මේක දැන් වවන ශාක තියෙන්නේ. මෙම ශාකය ගත්තොත් මෙම ශාකයේ ආයුෂ කාලය අවුරුදු 25ක් විතර වෙනවා. ඊටම දැඩි මූල පද්ධතියක් තියෙනවා. ඒ වගේම විශාල වශයෙන් අතු තියෙනවා. ඒ නිසා මේක ජලය බහුලව පාවිච්චි කරනවා. ඒ වගේම පොළොවෙන් ඇදලා ගන්න ජලය උච්ඡේදනය මගින් විශාල වශයෙන් පිට කරනවා. ඒ නිසා පරිසරයට ශුෂ්කයක් ගතියක් ඇති කරනවා. සාමාන්‍යයෙන් වගා කරන්නේ අධික වර්ෂාපතනයේ තියෙන තැන්වල. ඒ කියන්නේ මිලිමීටර් 1300ට වැඩි වෙන්න ඕනේ. 2500ක් තියෙන හරියක විතර තමයි වගා කරන්නේ. නමුත් මේ ශාකී ස්වභාවය අනුව අවට පරිසරයේ ශුෂ්ක ගතියක් ඇති කරනවා. මේකේ මූල පද්ධතියත් පත්‍රත් නිසා. දැන් හුඟක් වෙලාවට මැලේසියාව පැත්තෙන් එහෙම එනවා. මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය තමයි මේ පාම් ඔයිල් ගැන ප්‍රධාන වශයෙන්ම අපනයන කරන්නේ. ඒ කියන්නේ ඩොලර් බිලියන ගානක මේක ව්‍යාපෘතියක්. ඒ පැත්තෙන් එන පරීක්ෂණ ගත්තොත් මේ හුඟක් වෙලාවට කියනවා පාම් ඔයිල් වල තියෙන ගස්වල ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන. එක්කෙනෙක් කියලා කියනවා සමහරෙකුට කියනවා මේ අතු කපලා සතුන්ට කන්න දෙන්න පුළුවන්. දැන් අපි දන්න ඕනම ගහක අතු කපලා සතුන්ට කන්න දුන්නොත් පළදාවක් එන්නේ නැහැ නේ. අතු කපන්න බෑ. ඒක විහිළුවක්. අනිත් එක තමයි මේ ගහ කැපුවාම එන යුෂවලින් මේ පැණි හකුරු හදන්න පුළුවන් කියලා. දැන් ඕනෑම ගහක් කැපුවොත් ඒ ගහෙන් යුෂ ගලනවා දින ගාන. කොස් ගහක් කැපුවත් එහෙමයි. ඕන්නම් ඒ යුෂ අරගෙන අපිට පැණි හකුරු හදන්න පුළුවන්. ඒක ප්‍රායෝගික නෑ. සරලව කිව්වොත් පැණි හකුරු හදනවා නම් තල් හරි පොල් හරි කිතුල් හරි තමයි. මේවා ගස් කපලා කරන්න බෑ. ඊළඟ එකක් තමයි මේ ගහ ප්‍රයෝජනවත් පොල් ගස් වගේම මේකේ දරට ගන්න පුළුවන්. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවේ මේ දරට වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කියනවා. දැන් අවුරුදු 25කට සැරයන්නේ ගහ කපන්න පුළුවන්. ඒකෝර කර්මාන්ත ශාලාව වැඩ කරන්නේ අවුරුදු 25කට සැරයක්ද? ඒක හැමදාම වැඩ කරන්න එපා. ඒ වගේ මේ විවිධ මත ඉදිරිපත් කරනවා මේ ගහේ ප්‍රයෝජනවත් භාවය ගැන. ඒක ඇත්තටම විද්‍යාත්මක වශයෙන් බලුවොත් විද්‍යාත්මක වශයෙන් නම් විහිළු සාලු කියලා අපිට කියන්න වෙන්නේ. හරි? ඊළඟට මේ විදිහට තමයි මේ පළදාව තියෙන්නේ. මේ වගේ පොකුරු වශයෙන් හැදෙන්නේ. ඊටමත් අධික පළදාවක් තියෙනවා. ඒ නිසා අධික ප්‍රමාණයක් පොහොර අවශ්‍ය වෙනවා. පොහොර අධික අවශ්‍ය වෙනවා නම් විද්‍යාත්මක වශයෙන් අපි දන්න ඕනෑම පොහොර දාන එක 32යි ගහට උරන්නේ. හොඳට ඉදුවොත් 32ක් ගහට උරනවා. ඊටු ටික යනවා සේදීමෙන් ගංගාවලට ඇලදොල වලට එක්ක වෙනවා. ඒත් අධික පොහොර දාකියෙන් ඇලදොල ගංගාවල දූෂණය අධික වෙනවා. ඊළඟට මේක. දැන් මේක තමයි ප්‍රධාන වශයෙන් අපි දැනගත යුතු කාරණා. පොල් ගෙඩියේ පාම් ඔයිල් වලයි තියෙන වෙනස. පොල් ගෙඩිය ගත්තොත් තෙල් තියෙන්නේ පොල් ගෙඩියේ මැද තියෙනවා කට්ට. ඒක ඇතුලේ තමයි මැදේ තමයි තෙල් තියෙන්නේ. නමුත් පාම් ඔයිල් වල එහෙම නෙමෙයි. පාම් ඔයිල් වල මිසකප් එකේ නැත්තම් මේ පොල් ලෙල්ලේ තමයි තෙල් තියෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න පොල් ගෙඩියක ලෙල්ලේ තෙල් තියෙනවා නම් කොයිතරම් තෙල් ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා. ඒකම තමයි මෙතනත් වෙන්නේ. විශාල ප්‍රමාණයක් තෙල් තියෙනවා. මොකද මේකේ ලෙල්ලේ තියෙන්නේ පොල්. මේ මදේ තියෙන්නේ තාමත් කට්ටක් තියෙනවා පොඩ්ඩක් මදේ තියෙනවා. ඒ මදේ තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒක පාම් කර්නල් ඔයිල් හැටියට තමයි යන්නේ. දැන් ඔක පටලන්න හදනවා හැමතිස්සෙම. මේ පාම් කර්නල් ඔයිල් එක පොල් තෙල් වලට ඉතාමත්ම සමානයි. ඉතාමත්ම සමානයි රසායනිකව. දැන් ඕකෙන්ද සමහර ඒගොල්ලෝ කියනවා නෑ අපි මේ ගෙඩිය සම්පූර්ණයෙන්ම තල්ලා තමයි තෙල් ගන්නේ. ඒකින්ද මේකේ කෝනට් ඔයිල් වලට සමානයි. ඒක එහෙම කිව්වොත් ඒක හරියටම දැන් ලංකාවේ විකුණන පොල් තෙල් වගේ තමයි.
ලංකාවේ පොල් තෙල් වල 90ක් පාම් තෙල් 10% පොල් තෙල්. එහෙම තමයි විකුණන්නේ පොල්. පොල් තෙල් කියලා විකුණන්නේ මේ විදිහට. දැන් මේක මිලකල ගත්තත් අර පොල් තෙල් වලට සමාන කොටස ඉන්නේ 10%ක් විතර. 90ක් විතර තියෙන සාමාන්‍ය පාම් ඔයිල්. right. මේක අපිට බලමු මේක තමයි ප්‍රධාන කරුණ. ඔයිල් කම්පොසිෂන්. මෙතනත් හරියට පටලන්න බලන්න. දැන් කොකනට් ඔයිල් ගන්න ලෝරික් අම්ලය ප්‍රධාන වශයෙන් තියෙනවා. මිරිස්ටික් අම්ලය තියෙනවා. ප්‍රධාන වශයෙන් තියෙන ලෝරික් අම්ලය. ඊට පස්සේ බලන්න වර්ජින් පාම් ඔයිල් ගමු. පාම් ඔයිල් වල ප්‍රධාන වශයෙන් තියෙන පාමිටික් අම්ලය. ඊට පස්සේ තියෙනවා ඔලෙයික් අම්ලය. ඔය දෙක තමයි තියෙන්නේ. එතකොට මේ පාම් කර්නල් ඔයිල්. පාම් කර්නල් ඔයිල් ගත්තොත් ඒකේ තියෙනවා ලෝරික් අම්ලය. හරි 7ක්. එතකොට පාමිටික් අම්ලය අඩු. මේ දෙක හරි සමානයි. පොල් තෙලුයි මේකයි කොහොම සමානයි. හරි. නමුත් මේක තියෙන 10%යි. මේක හරි ගණන්. පාම් කර්නල් ඔයිල් ගත්තොත් පොල් තෙල් වලට වඩා ගණන්. සුද්ධ වශයෙන් කිව්වොත්. දැන් වර්ජින් කොකනට් ඔයිල් ගත්තොත් මේ ලෝරික් අම්ල ප්‍රමාණය වැඩි වෙනවා. ඒකයි ඊට වඩා ගුණයි කියන්නේ. මේ සැචුරේටඩ් අඩු වෙනවා. මේ ලෝරික් අම්ලය වැඩි වෙනවා. ඊට පස්සේ දැන් මේක හොඳ නැහැ කියලා කිව්වහම අලුත් පොතක් දැම්ම පාම් ඔලෙන් හදනවා. ඒක හරි ගුණයි. පාම් ඔලෙන් කියන්නේ පාම් තෙල් ස්පටිකීකරණය කළා ද්‍රව කාණ්ඩ වෙන් කරගන්න. හරිද? දැන් එතකොට පාම් ඔලෙන් වල තියෙන වෙනස මොකද්ද? පාම් ඔලෙන් වල තියෙන්නේ මේ පාමිටික් අම්ල 36කට අඩු වෙනවා. 40 නම් 38කට අඩු වෙනවා. ඔලෙක් අම්ලය වැඩි වෙනවා. පාම් ඔලෙන් කිව්වට තාම මේක පාමිටික්ම තමයි. ඒ තරම් වෙනසක් නැහැ. මේ දෙක එක සමානයි. නමුත් දැන් කියන පාම් ඔයිල් නරක තමයි. පාම් ඔලෙන් ගේන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි දැන් කියන කතාව. හරි? ඊළඟට දැන් විද්‍යාත්මක වශයෙන් වැදගත්ම වෙන දේ මේ වෛද්‍ය පිළිපිටිය මහත්මයා කිව්ව කතාවේ විද්‍යාත්මක පැත්ත දැන් අපි එනවා. විද්‍යාත්මක වශයෙන් ගත්තාම දැන් නවීන විද්‍යාව අනුව C2 C8 ඉඳන් 12 දක්වා. හරි? 14 and above. හරි? එතකොට 8 ඉඳන් 12 වෙනකන් තමයි medium chain, short and medium chain එන්නේ ඔයාලට. short and medium chain ගත්තාම කොකනට් ඔයිල් වල 65ක් තියෙනවා. වර්ජින් ඔයිල් වල 69යි. පාම් කර්නල් ඔයිල් වල 54.6යි. පාම් ඔයිල් වල 0.2යි. 0.2යි. එතකොට මේ තෙල් වලින් ශරීරයට සෞඛ්‍යයට හොඳයි. ස්ථූලභාවය නැති වෙනවා. මම ඊට පස්සේ තව විස්තර කියන්න මේ වගේ මේ කොටස ශරීරයට හොඳයි. පහළට යනකොට උබව ගන්න එනකොට මේක අහිතකරයි. 49ක් තියෙන අහිතකර තෙල් පාම් ඔයිල්. හරි? ඊට පස්සේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෝරික් අම්ලය පොල් තෙල් වල. මේකේ පාම් ඔයිල් ගත්තොත් පාමිටික් කියන ඔලෙක් තමයි තියෙන්නේ. දීර්ඝ දාම මේද අම්ල. මේ වගේ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. HDL අඩු වෙනවා. ඒවා සියල්ලම එන්නේ මේ දීර්ඝ දාම ඒ වගේ. නමුත් මේ කෙටි දාම මධ්‍යම දාම වලින් ශරීරයට හිත කරයි. ඒකින්ද පොල් තෙල් පාම් ඔයිල් අහිත කරයි. ඒක එක ක්‍රමයක්. එතකොට බලමු medium chain fatty acids. wild salt absorption දැන් මේක පෙන්නා දීලා තියෙන කරුණ. මේ wild ලවණ අවශෝෂණය ඒ කියන්නේ මේ අඩු කරනවා. wild salt recycle වෙනවා. බේසික් බයෝකෙමිස්ට්‍රි කරපු කට්ටියට තියෙනවා. wild salt එළියට ඇවිල්ලා ආපහු absorb වෙනවා. ඒ absorb වීම අඩු වෙනවා. අඩු වුණාම wild salt නැවත නිපදවනවා ආත්මාවෙන්. එතකොට සීරම් කොලෙස්ටරෝල් ලෙවල් එක වහිනවා.
මේ දාම්ලින. ඔබේසිටි ස්ථූලභාවය අඩු වෙනවා. මොකද ඒවා ක්ෂණිකව දහණය වෙනවා. තැම්පත් වෙන්නේ. බයෝකෙමිකල් කිව්වොත් මයිටොකොන්ඩ්‍රියා වලට ඇතුල් වෙන්න ඉතාමත්ම පහසුයි. මොළයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මොළයේදී ඔක්සිකරණය වෙලා කීටෝන් ඇති වෙනවා. කීටෝන් වර්ග නිපද වෙනවා. කීටෝන් වලින් මොළයට ශක්තිය ලැබෙනවා. ලෝරික් අම්ලය ප්‍රධාන වශයෙන් තියෙන ලෝරික් අම්ලය HDL වැඩි කරනවා. total cholesterol to HDL ratio මේක තමයි මේ කාඩියක් රිස්ක් එක බලන්න ප්‍රධාන වශයෙන් කරන්නේ. මේක අඩු කරනවා. and දැන් වෛද්‍ය විද්‍යාවේ මේක භාවිත කරනවා dry skin වලට. ඒ වගේම scalp psoriasis වලට උපකාරයක් වෙනවා. පොතුකවර රෝගයට උපකාරී වෙනවා ඒ සමනය කරන්න. Alzheimer's disease. Alzheimer's disease කියන්නේ ස්නායු මොළේ ප්‍රෝටීන් තැන්පත් වෙන රෝගයක්. මේ සඳහා statistically significant පෙන්වලා දීලා තියෙනවා පොල්ටෙල් භාවිත කිරීමෙන් මෙම රෝගයේ රෝග ලක්ෂණ අඩු වෙනවා කියලා. Antimicrobial, antiviral, inhibit yeast. මුඛේ yeast ආසාදනයන්ට දැන් මොනවද කියන්නේ? පොල් තෙල් මිලිලිටර් 10ක් කටට අරගෙන හොඳට කට හොදන්න කියනවා විනාඩි 10ක්. දාලා ඒක අයින් කළා විනාඩි 30ක් විතර කිසිම ආහාරයක් නොගෙන ඉන්න කියනවා මේ yeast මර්ධනය වෙන්න. ඒ වගේම ඇන්ටිමයික්‍රෝබියල් තියෙනවා, ඇන්ටිවයිරල් තියෙනවා. දැන් ඇන්ටිවයිරල් දැක්කහම මට හුඟක් වෙලාවට තියෙන එකක් තමයි පොල් තෙල් බහුලව භාවිත කරන ලංකාව, කේරළය වැනි රටවල් වල කොවිඩ් එක බොහොම අඩුවෙන් පැතිරෙනවා. නමුත් අපි සමාන අඩුවෙන් පොල් තෙල් භාවිත කරන තමිල්නාඩුව ගත්තොත් මේ බහුලව පැතිරෙනවා. කේරළය තමිල්නාඩුව එකකට තියෙන ඒවනේ මේකෙන් යම් ප්‍රමාණයක් තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒක බලු වෙනකොට අපිට පේනවා. ඒ කියන්නේ පොල් තෙල් බහුලව භාවිත කරන රටවල කොවිඩ් වෛරසයේ පැතිරීම අඩුයි. පාමිටික් අම්ල. දැන් මේකේ පාම් ඔයිල් වල තියෙන කොලෙස්ටරෝල් වැඩි කරනවා LDL. LDL වලින් තමයි කොලෙස්ටරෝල් තැම්පත් කරන්නේ. සිල්මේ රුධිරවල total cholesterol to HDL level එක වැඩි කරනවා. මේක ඊටවල වැදගත්ම දෙයක් තමයි මේ මෑතකදී ජීවත් වෙච්ච metastasis of gastric cancer. ඒ කියන්නේ gastric cancers වල metastasis කියන්නේ cancer cells වෙනින් පටක වලට මාරු වෙන. මෙය Nature magazine එකේ දාලා තියෙනවා Nature උසස්ම මේ විද්‍යාත්මක සංග්‍රහයක්. මේ metastasis of gastric cancer වලට පාමිටික් අම්ලය උදව් කරනවා. ඒ කියන්නේ කැන්සර් වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ මෙටාස්ටේසිස් එක අයින් කරන එක. ඒ කියන්නේ පිළිකාව සෛල වෙනින් තැන් වලට ගමන් කරනවා. ඒකට පාමිටික් අම්ලය උපකාර කරනවා. Okay. දැන් oil production ගත්තොත් ඉතාමත්ම බැරි. 4 to 5 tons හදනවා හෙක්ටයාරයකට. coconut oil 0.61, lifetime 25. ජලය අධික එක අවශ්‍ය වෙනවා. palm kernel oil ගත්තොත් මේ පොල් තෙල් වලට ඉතාමත්ම සමානයි. හැදෙන තෙල් ප්‍රමාණය. Okay. And price of course is much less. 500 to 600 per ton. 1000 to 1500 විතර coconut oil. මොකද නිෂ්පාදනය අඩුයි. හරි. ඊළඟට ජලය අවශ්‍යතාවය පෙන්නනවා yield kilograms per hectare without irrigation. ඒ කියන්නේ ජලය බහුලව තියෙන වර්ෂාපතනයේ higher area වල තමයි මේක වගා කරන්නේ. ඒ irrigation නැති වුණොත් නට් ප්‍රමාණය kilograms 12000 හම්බ වෙන්නේ irrigation දුන්නොත් 30000ක් හම්බ. තෙල් ප්‍රමාණය 3200යි 8000යි. ඒ කියන්නේ මේ ශාකයට අවශ්‍ය ජල ප්‍රමාණය ඉතා පැහැදිලිව මේකෙන් පේනවා. And because of that, we can palm oil වල තියෙන ගසේ ස්වභාවය අනුව ස්වභාවය
ශුෂ්ක වෙනවා. ශුෂ්ක වීම නිසා ශුෂ්ක පරිසරයට අනුවර්තනය වෙච්ච සත්වයින් මෙහි ගහණය වෙනස් වෙනවා. ඒ කියන්නේ සර්පයින් වයිපර්ස් සර්පයින් ගහණය වැඩි වෙනවා. ඒ වගේම ලංකාවේ වගා කරපු වගේ අපිට පේනවා ඒ කියන්නේ වියලි පරිසරයක ඉන්න මොනරු මේ පරිසරයට පුරුදු වෙනවා කියලා. ඒ කියන්නේ පරිසරයේ ශුෂ්ක වීමක් සිද්ධ වෙනවා. කොයිතරම් වර්ෂාව තිබුණා. ඊට පස්සේ අවශ්‍ය පෝර ප්‍රමාණය 25 tons ටොන් 25ක් නම් එක පැලයකට කිලෝ 9.5ක් යොදන්න ඕනේ. පොල් වලට යොදන්නේ 3යි නැත්නම් 4යි. 30 tons නම් කිලෝ 11ක් යොදන්න ඕනේ. ඊට වැඩි නම් කිලෝ 12.5ක් යොදන්න ඕනේ. හරි? ඊට පස්සේ බලන්න මේක ප්‍රධාන වශයෙන් ලබන්නේ ඇමෝනියම් සල්ෆේට්. පස ආම්ලික කරනවා ආම්ලික පසක් මේ ගසට සුදුසුයි. ඒ නිසා ඇමෝනියම් සල්ෆේට් දානවා. පස ආම්ලිකකරණයක් වෙනවා. ඇමෝනියම් සල්ෆේට් සෑහෙන ලාභයි යූරියා වලට වඩා. යූරියා වලට නිපදවන්න විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. මිලාදිකයි යූරියා වල. නමුත් ඇමෝනියම් සල්ෆේට් ලංකාවේ යොදන්නේ නැත්තේ පස ආම්ලිකකරණය වෙන හින්දා. ඒ කියන්නේ තේ වලට යොදනවා තේ ගසත් ආම්ලික පරිසරයකට උපයෝගී වෙලා තියෙන්නේ. ඒක වගාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ පාම් ඔයිල් හදනකොට පාම් ඔයිල් 1 ටන් එකක් හදනකොට පාම් ඔයිල් මිල් එෆ්ලුවන්ට් කියලා එකක් එනවා. ඒ කියන්නේ ඒකේ අපද්‍රව්‍ය ජලය ටොන් 2.5ක් හැදෙනවා. මේ ටොන් 2.5 ඕපන් ටැන්ක්ස් වල තමයි තියලා තියෙන්නේ. අල්ල ඒක ට්‍රීට් කරලා තමයි එළියට දාන්න පුළුවන්. එන්වයරන්මන්ටල් නීති අනුව. මේකෙන් 65ක් හැදෙනවා මීතේන් වායු. වාතයට පිට වෙනවා. මේ මීතේන් වායුව පරිසර අහිතකර වායුවක්. වායුගෝලීය උෂ්ණත්වය වැඩි කරන වායුවක් තමයි මීතේන් වායුව. මේක මේ තියලා තියෙනකොට මේ වගා කරන රටවල් වල දකින්න දෙයක් තමයි වර්ෂාපතනයක් ආපු ගමන් මේ ඕපන් ටැන්ක්ස් වල තියෙනවා ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. එතකොට ඒ වගේ මේ සත්ත්වයින්ට අහිත කරයි ඒවා භාවිතා කරන අයටත් අහිත කර වෙනවා. ඊළඟට ඉතාමත්ම වැදගත් තමයි මේ මෑතකදී අපි දක්වපු එක ජීනොටොක්සික් and carcinogenic substances. vegetable oils එළවලු තෙල් වල aroma and taste ඒ කියන්නේ එහි ගන්ධය සහ රස අනවශ්‍ය වගේ ඉවත් කරන්න අනවශ්‍ය ගන්ධයන් හා රසයන් ඉවත් කරන්න මේක අපිට අවශ්‍ය වෙනවා රිෆයිනින් process එක. මේ රිෆයිනින් වලදී පිරිසිදු කිරීමේදී glycerol facilitated esters ඒ කියන්නේ 3 monochloropropanol diol 2 monochloropropanol diol ඒවා හැදෙනවා. මේවා ස්වභාවිකවම මේ රත් කරනකොට තෙල හැදෙනවා. මේවා කාසිනෝජෙනික් පිළිකාකාරකයි ඩැමේජ් කරනවා DNA වලට ඒ වගේම අක්මාව වකුගඩු අවෘෂණ කෝෂ වලට ඩැමේජ් කරනවා. කියලා විද්‍යාත්මකව පෙන්වලා තියෙනවා. මේවා රත් කරනකොට තමයි මේක එන්නේ. ඒ කියන්නේ 150 MCP හැදෙනවා 200 දී ග්ලයිසරොල් fatty esters හැදෙනවා. හරි. මේකෙන් එතකොට අපි බැලුවොත් මේ ආහාර ද්‍රව්‍ය හදනකොට මෙතන පටලනවා මොකද්ද නේ? මේ ආහාර ද්‍රව්‍ය හදනකොට කිලෝග්‍රෑම් එකකට මේ එක එක දාලා හැදුවොත් මොකද වෙන්නේ කියලා. කිලෝග්‍රෑම් එකක් ආහාර ද්‍රව්‍ය හදනකොට පාම් ඔයිල් වල ග්ලයිසරෝල් කියන උග්‍ර පිළිකාකාරකය මයික්‍රෝග්‍රෑම් 3955 තියෙන කිලෝග්‍රෑම් එක. sunflower oil 269, rapeseed 160, olive oil 5. මේ පොල් තෙල් ගැන කළා නෑ ඒගොල්ලෝ.
3MCPD ගත්තොත් 2912ක් තියෙනවා පාම් ඔයිල් වල සන්ෆ්ලවර් 521යි මේගොල්ලෝ භාවිතා කරන තෙල් තමයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ 202යි 48යි එතකොට මේ 2MCPD ගත්තොත් ඒත් 1500යි 218යි ඒක තාමත්ම අඩුයි අනිත් ඒවා ඒකින්ද European Food Safety Authority කියලා තියෙනවා that palm oil එකෙන් හැදෙනවා potentially carcinogenic contaminant than other vegetable oils when refined at temperature about 200 degrees Celsius. නමුත් මේවා කෑම අපි උයන්ද මේ පාවිච්චි කරාම නිකම්ම මේ 200ට ඉහළින් යනවා ටෙම්පරේචර් එක. එතකොටත් මේවා හැදෙනවා. Research on such compounds, evidence from human epidemic studies are not needed in order to conclude the human health risk. දැන් මේකට කියලා තියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේක මේ සත්තුන්ගේ රැට්ස්ලා පාවිච්චි කරපු දේවල් පරීක්ෂණ මේක හියුමන් එක්ස්පෙරිමන්ට් කරන්න මේක තානම් කරනවා නම් කියලා. නමුත් යුරෝපියන් ෆුඩ් සේෆ්ටි එකෙන් කියලා තියෙනවා ඒක අනවශ්‍යයි කියලා. and ඒකම ඒගොල්ලෝ කියලා තියෙනවා මේ palm oil භාවිතා කිරීම අහිතකර වෙනවායි කියලා කුඩා ළමයින්ට. මොකද මේ palm oil හුඟක් වෙලාවට භාවිතා කරනවා බිස්කට්, මාජරීන්, පීසා ඔය වගේ වෙනුවෙන් බහුලව භාවිතා කරනවා. මොකද ඒක ලාභයි. දැන් ලංකාවේ ගත්තත් එහෙමයි. ලංකාවේ එක කම්පැනියක් තියෙනවා මේ අයිස්ක්‍රීම් හදන palm oil වලින්. ඉතින්ම දෙවලේ ගහලා තියෙනවා milk fat, vegetable fat කියලා. vegetable fat කියන්නේ ඉතින් palm oil තමයි. මේ බිස්කට් ගත්තොත් බිස්කට් හැම එකෙම වගේ තියෙනවා. vegetable fat. මොකක්ද කියලා දාන්නේ. නමුත් ඇමරිකාවේ ඊට පස්සේ වල මේ කන්සන්ට්‍රේෂන් මේ තෙල් වල ගත්තොත් ඒ ආහාර වලනේ තෙල් වල ගත්තොත් මිලිග්‍රෑම් 30ක් කිලෝග්‍රෑම් ඔයිල් එකකට තියෙනවා. මේ ග්ලයිසිරෝල් එස්ටර්. මේකට හේතුව තමයි මේ palm oil වල තියෙනවා ඩයිග්ලිසරයිඩ් කියන සංයෝගය. ට්‍රයිග්ලිසරයිඩ් නේ සාමාන්‍යයෙන් තියෙන ඩයිග්ලිසරයිඩ් මොනොග්ලිසරයිඩ් කියන සංයෝග තියෙනවා 140 ඒක තමයි වැඩිම තියෙන vegetable oil එක palm oil. ඒ නිසා තමයි මේකෙන් වැඩි ප්‍රමාණයක් glyceride esters හැදෙන්නේ. and 3-MCPD is categorized as a possible human carcinogenic. Glycerol has been categorized as probably carcinogenic to humans. International Agency for Research and Cancer. A කරුණු in the US Food and Administration එකෙන් කියලා තියෙනවා palm oil දැම්මොත් කිසිම ආහාරයකට palm oil අන්තර්ගත කරතයි කියලා ලේබල් එක දාන්න ඕන. වෙනින් ඒවා දාලා හරියන්නේ නැහැ. අනිත් තෙල් එක්ක මිශ්‍ර කරත් palm oil තියෙනවා නම් palm oil තියෙනවා කියලා දක්වන්න ඕන. and අපි ගත්තොත් මේ සංවර්ධිත ලෝකයේ මේ palm oil නිෂ්පාදනය භාවිතය ඉතාමත් අඩුයි. palm oil ඒ වලට ගේන්නේ ආහාරයට ගන්න තෙලක් වශයෙන් නෙමෙයි දැන්. 65% palm oil යුරෝපයට ගෙනේවා භාවිතා කරන්නේ එනර්ජි සෝස් එකක් හැටියට. 53ක් පාවිච්චි කරනවා බයෝඩීසල් හැටියට. 12ක් පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රික් and හීටින් වලට. ඊට අමතරව වශයෙන් කාර්මික මේ oils වශයෙන් මේ භාවිතා කරනවා. ඒ කියන්නේ it is not suitable as a edible oil. ලංකාවේ ගත්තොත් ලංකාවේ 2018 දී මෙට්‍රික් ටන් 21700ක් palm oil ගෙනලා තියෙනවා. මිලියන 146ක් භාවිතා කරලා තියෙනවා. ඒකින්ද මේ edible oil in ශ්‍රී ලංකා 82% පාවිච්චි කරන්නේ palm oil. ලංකාවේ ඕන තැනක හුඟක් තැන්වල තියෙන ඒ වගේ palm oil පොල් තෙල් කියලා විකුණන්නේ palm oil තමයි. දැන් මේක ඉතාමත් සරල විසඳුමක් තියෙනවා. ලෝරික් අම්ලයේ කන්ටෙන්ට් එක බැලුවොත් අපි කිව්වොත් ලෝරික් අම්ල ප්‍රමාණය 130කට වැඩි යුතුයි කියලා මේ මිශ්‍ර කිරීම කරන්න බෑ. නමුත් ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කියන්නේ ලෝරික් අම්ලයේ මිනිමම් ප්‍රමාණයක්
නිදහස් ලෝරික් අම්ලයේ මිනිමම් ප්‍රමාණයක් තමයි ස්ටෑන්ඩඩ් එකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ රැන්සිඩිටි ඒ කියන්නේ මේ මැනීමටයි ඒක කරන්නේ. ඉතින් ලෝරික් අම්ල නිදහස් ලෝරික් අම්ලයේ මිනිමම් තියෙන්නේ පාම් ඔයිල් වැඩිම දාපු එකේ තමයි. පොල් තෙල් වලට ඒ කියන්නේ පාම් ඔයිල් දෙමුත් කවදාකවත් ඒගොල්ලෝ හැමදාම පාස් ටෙස්ට් එක. මේ කොහොම වෙතත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ දැන් මේ හුඟක් දෙනෙක් කියනවා ඕවා බලන්න බෑ ලාභ තෙල් අපි කන්න ඕනේ කියලා. ලාභ තෙල් අපිට කන්න පුළුවන්. නමුත් මං කියනවා මේ පාම් ඔයිල් වශයෙන් ගත්තොත් පාම් ඔයිල් ඔබලට ආහාරයෙන් ගන්න පුළුවන්. අපිට පුළුවන් දැනුවත් කරන්න විතරයි. නමුත් පාම් ඔයිල් දීර්ඝකාලීනව ආහාරයට ගත්තොත් අනාගතයේදී අපේක්ෂා රෝහල ඔබ පිළිගැනීමට සාදරයෙන් බලා සිටී තමයි අට කියන්නේ. Thank you.